අපි ඉගෙන ගත්ත මැනේජ්මන්ට් කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා පහුගිය පාඩමෙන් හැමෝටම මතක ඇති පාඩමේ හිටපු දරුවන්ට මැනේජ්මන්ට් කියලා කියන්නේ බොහොම සංවේදී දෙයක් කියලා අපිට දැනුණා. මැනේජ්මන්ට් තියෙන්නේ වෙන කොහෙවත් තැනක නෙවෙයි. අපි ඉගෙන ගන්න අධ්‍යාපන සුසුකම් වලවත් එහෙම නැත්නම් අපේ પરම්පරාවෙන් ආපු කුල නාම ගොත්වත් ඒ වගේ પરම්පරාගත ස්වභාවයන් වලවත් එහෙම නැත්නම් අපිට තියෙන බලය මතවත් නෙවෙයි මැනේජ්මන්ට් තියෙන්නේ. මැනේජ්මන්ට් තියෙන්නේ කොහෙද? Taman සතුවමයි. මැනේජර් කියන්නේ තමන්මයි. ඒක අපි පහුගිය දවසේ කතා කළා. ඒ දේශනේ ඔයගොල්ලන්ට අහගන්න යම් මේකින් බැරි වුණා නම් channel එකේ තියෙනවා අරගෙන බලන්න. මේ මුල කොටස දැනගත්තොත් තමයි එතනින් එහාට පාඩම ඔයාගේ ජීවිතයට යථාබෝධය බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඔයා හැම වෙලේම හිතන්නේ මේ මැනේජ්මන්ට් කියන එක ලොකු දෙයක්, මේක තියරි එකක්, මේක ඉගෙන ගන්න ඕන, HRM කරොත් තමයි රස්සා තියෙන්නේ අරවම වගේම කියලා ලෝකයේ විකාර ගොඩක් ඔළුවේ පටලවගෙන ඉන්න දරුවෝ බවට ඔයගොල්ලොත් පත් වෙනවා. එහෙම වෙන්න එපා. මැනේජ්මන්ට් කියලා කියන්නේ ලොකු නිදාණයක්, අපි ඒක පාදගෙන නැහැ. ලොකු ආකාරයක්, ලොකු නිදාණයක් ඒක පාද ගන්න ඕනේ. හරි අපිට වතුර ගන්න ඕන නම් පුතේ අපි අනිවාර්යයෙන්ම වතුර අපිට ඔටෝමැටිකලි හම්බෙන අවස්ථා බොහොම අඩුයි. ස්වභාවයෙන් වතුර හම්බෙන තැනුත් තියෙනවා. නමුත් අපිට ලිඳක් හාරලා තමයි උල්පතක් පාද ගන්න ඕන. ඊට පස්සේ අපිට ඒක නිදාණයක්. ඒක හැමදාම අපිට පාවිච්චියට ගන්න පුළුවන්. ඒ වගේ රත්තරන් කියන ආකාර තියෙන්නේ. හාරලා පාද ගන්න ඕන. හරිද? khනිජ තෙල් කියන්නේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් කියන්නේ ඒවා පොළොව යට තියෙන්නේ මුහුද පතුලේ තියෙන්නේ ඒවා හාරලා ගන්න ඕනේ. ඒ වගේ මුතු මැණික් මුහුද පතුලේ තියෙන්නේ. ඒ වගේම පොළොව යට තියෙන්නේ ගංගාවල තියෙන්නේ. ඒවා හොයලා ඒවා පෙරලා හදලා නැත්නම් අපි කියන්නේ ගැරීමකට ලක් කරලා හොයා ගන්න ඕනේ. ඒ වගේ වටිනා දේවල් සංගවිලා තියෙන්නේ. මොකද මැනේජ්මන්ට් කියන්නේ ලොකු වටිනා සම්පතක්. මේක හැංගිලා තියෙන්නේ. හැබැයි ගොඩක් අය මේක උඩින් දැනගත්තු පමණින් එයාගේ මැනේජ්මන්ට් දන්නවා කියලා හිතාගෙන ජීවිතේ වෙන පැත්තකට හරව ගන්නවා. ඒ නිසා අපි පොත්පත් වලින් විවිධ විෂයන් වලින් මැනේජ්මන්ට් අපිට උපාධි දක්වා ආචාර්ය උපාධි දක්වා ඒ වගේම මහාචාර්ය තත්ත්වයට ඉගෙන ගන්න පුළුවන්. ඊටත් වඩා ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි ඒවා ඉගෙන ගත්ත කියලා වැඩක් නැහැ. අද අපි දන්න ආචාර්ය මහාචාර්ය අපිට එකට වැඩ කරන අය එකට ඉඳගෙන කෑම එක කන එකට ගමන් බිමන් ගියපු එකට උගන්වපු අය අද දේවාල ගානේ ඕන තරම් ඉන්න අපිට නාමිකව පෙන්වන්න අර මල්වට්ටි උස්සගෙන නැත්නම් අපි කියන්නේ අර දෙයයන්ට අර යනවා කියලා කියන්නේ මොකද්ද අර ඉස්සරහා තියෙන දේවාලේ මේ බුලතුයි තාම මොනවද පළතුරු යනම්මනම් කපලා එකට කියන්නේ මොකද්ද මල්වට්ටියක්ද මොකද්ද ඒකට කියන්නේ ඒ වගේ දෙවියන්ට අර යනවා රයිට් පූජාවට ඔලුව තියාගෙන යන ඕන තරම් උගත්තු මේ රටේ ඉන්නවා. උගත්තු ඕන රට තරම් ඉන්නවා. මේ ලෝකෙත් ඉන්නවා. ඇයි? ඒගොල්ලෝ පොත් කියවලා විතරයි තියෙන්නේ. ප්‍රැක්ටිකල් නැහැ. පොත් කියව කියලා වැඩක් නැහැ. දර්ශනයක් නැත්තම් ලෝකයේ ඉහළම දර්ශනය කියපු බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ යම් ටිකක්වත් අවබෝධ වෙලා නැත්තම් ඒගොල්ලෝ අනිවාර්යෙන්ම යනවා. තිසරණේ පිහිටන්නේ කිසිම දේවාලයක් ගාන යන්න ඕනේ. පඳුරු බඳින්න ඕනේ නැහැ. ඊට පස්සේ ගස්වල කොළ එල්ලන්න ඕනේ. බාරහාර වෙන්න ඕනේ, පොල් ගහන්න ඕනේ, තිසරණේ පිළිදන් වෙන මොකුත් ඕනේ පුතේ. තුන් වේලක් උදේහවා බුදු පිළිමයක් ළඟට ගිහිල්ලා බුදු පිළිමයක් ළඟට යන්න එපා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා විතරක් කියලා එන්න. ඒත් ඔයාගේ ජීවිතේ හැරෙනවා වෙනත් පැත්තකට. මාස 3ක් මං කියවන්න කරලා බලන්න හැරෙනවාමයි. ආයෙක දෙකක් නැහැ. ඉතින් ඒ නිසා මේවා මැනේජ්මන්ට් නේද? මිනිස්සු පිස්සු වෙලා සමහරලාට ඉගෙන ගන්නවා මුළු ජීවිත කාලෙම. එහෙම නැත්නම් සල්ලි හොයනවා මුළු ජීවිත කාලෙම. හැබැයි පවුලක් නැහැ ගෙදර. ගෙදර අම්මා තාත්තත් එක්ක සමගියක් නැහැ. අම්මා තාත්තත් එක්ක නයි වෛරෙන් ඉන්නේ. සහෝදර සහෝදරයන් එක්ක අර ගන්නවා, කොටා ගන්නවා. පොඩි ඉඩමකට නැත්නම් ඉන්නක් ගැහුවොත් ඇවිල්ලා රැට ඇවිල්ලා වෙඩි තියලා යනවා. තමන්ගේ කොටස ගත්ත කියලා. කසාද බන්දර පස්සේ නෝනයි මාත්‍ය අතර සමගියක් නැහැ. නේ ටික දවසක් ඉඳලා ඊට පස්සේ ඒ දෙන්න වෙන් වෙනවා. ඩිවෝර්ස් එක ඉල්ලනවා. ඇයි මේ? අන්න අර චූටි දර්ශනේ නැතිකොට. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච දේවල් අනිකාගෙන් හම්බෙන්නේ. සමහරට කසාද බඳපු තරුණිය ආදරේ කළා අවුරුදු ගාණක් බදාගෙන ඉඳලා තමයි කසාදේ බඳින්න ගිහිල්ලා ලොකුවට මිනිස්සු ගෙන්නන ලොකු වෙඩින් එකක් අරගෙන මුළු හතර දික් භාගයටම කියලා වෙඩින් එක ගන්නවා ලොකුවට මුළු රටටම පේන්න. අන්තිමට මාසය අවුරුද්දයි මෙන්න ඉන්නවා ඩිවෝර්ස් එක ඉල්ලන්න කියලා. ඇයි?
ඒගොල්ලෝ දෙන්න බලාපොරොත්තු දේවල් ඒ දෙන්නට ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලාපොරොත්තුනේ අර බොරුවට නව කතාවල කෙටි කතාවල තියෙන ආදර කතන්දර. ඒ වගේම සුරංගනා විමානවල බලාපොරොත්තුනේ. නේද? ටිකක් බැඳලා අවුරුද්දක් දැක්කමට හයියෙන් කැස්සක් ගියත් කටේ දත් ටික බට්ට යන්න ගහනවා. හයියෙන් වචනයක් කතා කරත් කොහෙද ගියේ කියලා ඇහුවත් ගෙදර එනකොට නෝනා නේද? අන්න නෝනාගේ කෙස් මේ කොණ්ඩේ මැදින් මුලින් මල්ලා කපනවා. එහෙම නැත්නම් ඇඟිල්ල දික් කරගෙන ඔබ ආයෙ මට අහන්න එපා තෝ කොහෙද ගියේ කියලා. සෝරි මම අතින් මේ වචන කියනකොට එහෙම අහන තැනකට මේ දෙගොල්ලපත් වෙනවා. තමාට මහත්තයා ගෙදර එනකොට නෝනාගේ ආශ්‍රය කරපු අල්ලපු ගෙදර මහත්තයා ඇඳ යට. ඔය වගේ තත්ත්වයටපත් වෙලා මේ දෙගොල්ලෝ. ඇයි? මෙන්න මේ කලමනාකරණය කියන එක අත්දැකීම් නැති කොට පුතේ. ඉතින් තරුණ ඕගොල්ලෝ මෙතන ඉන්නේ අත්දැකීම් ගන්න. ඔයාලා කීප දෙනෙක් හිටියත් ඕගොල්ලෝන් ජීවිත හදාගන්න. තිසරණේ පිහිටන්න. එහෙම නැත්නම් ඔයා අදහන ආගමක් තියෙනවා. ඒකේ තියෙන උතුම්ම ධර්ම කොටසට යන්න. උතුම්ම ධර්ම කොටස කියලා එතන ඉඳලා ගන්න ලස්සන ජීවිත හැදේවාට. ලස්සන ජීවිත හැදිලා ඔයාගේ ජීවිත බබලන්න පටන් ගනි. අනිත් අය ඉන්න විදියට ඉන්න එපා. අනිත් අය වාට hina වෙයි. අරු ඉන්න විදිය අයියෝ කොහොමද හිටියේ දැන් කොහොමද කියලා hina වෙයි. ඒ hina වෙන්නේ ඇයි? පෙර අකුසල් කරපු අපායගාමී යාළුවෝ. අපායගාමී තමන්ගේ සහෝදරයෝ. අපායගාමී දෙමව්පියෝ. සමහරට අම්මා තාත්තත් වෙනස් වෙලා ඉන්නකොට ඔයා බුදු පිළිමයල් නාඩිලා වැඳගෙන ඉන්නකොට නැත්නම් ඔයාගේ ආගම අදහනකොට අම්මා තාත්තා කියනවා අරුට වෙලා තියෙන්නේ අරකිට වෙලා තියෙන්නේ කියලා නෑ. ඒගොල්ලොන්ට තමයි මොකක්ද වෙලා තියෙන්නේ? හරි මඟ තේරිලා නැත්තේ. නිවැරදි දර්ශනය තේරිලා නැත්තේ. අපිට අපේ වචන කියන පිස්සෝ ඒගොල්ලෝ. ඕගොල්ලන්ට පිස්සෝ නැහැ. ඔගොල්ලෝ හරියටම තෝරගෙන තියෙනවා නිවැරදි මාර්ගය. මොකද මං එදා ඉඳලා ඔයගොල්ලන්ට පටන් ගත්තා ඉඳලා කිව්වා අපි කොච්චර ඉගෙන ගත්තත් මොන උපාධි ගැහුවත් මොන ඩිප්ලෝමා තිබුණත් මොන ආචාර උපාධි මහාචාර උපාධි තිබුණත් අපිට වැඩක් නැහැ. අපි ළඟ මෙන්න මේ කියන චූටි දේවල් ටික නැත්තම්. ඒ නිසා අද ඉඳලා මතක තියාගන්න මං එදත් ඔයාලට කිව්වේ කලමනාකරණය කියලා කියන්නේ පොත්පත්වල ලියලා තියෙන රචනා නෙවෙයි. පොත්පත්වල ලියලා තියෙන කතන්දර නෙවෙයි. ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න චූටිම චූටි ඔයාගේ තියෙන ටාගට් එක විතරයි කලමනාකරණය කියන්නේ. චූටිම චූටි දේ. මම ගොඩක් දේවල් ඔයාලට පහුගිය දවස්වල කිව්වා. අදත් ඔන්න කිව්වා චූටි දෙයක් ඔයාලට තියෙන්නේ. යන ගමන වෙනස් කරන්න. අනුන් දිහා බලාගෙන යන්න මෙපා. දැන් අපි පන්තියකට ගියොත් කොහෙද ක්ලාස් එකේ අනුන් යන පන්තියට තමයි යන්නේ. අඳුමක් ඇඳොත් ඒකේ අනුන් අඳින එක තමයි අපි හොයන්නේ. වාහනයක් ගත්තොත් ඌ ගත්ත නිසා අපිත් ගන්නවා. සමහරට අපිට ගෙවාගෙන යන්න බෑ. හැබැයි අපි ඉඩමක් කඩමක් කරලා ලීසින් එකක් දාලා මොකක් හරි කරලා මේ වාහනයක් ගෙනවා ගෙදරට. අනිත් මිනිස්සයා ගියක් හදනවා පේනවන්නේ සුපිරි ලෙස. සමහරට මේ මිනිස්සයා නිදානයක් අරගෙනද කාගේ හරි බෙල්ල කපලා කෝටි ගාණක් අරගෙන දන්නේ. අපිත් දඟලනවා ගියක් හදන්න. නේ අපිට තියෙන තැනේ අපි ඉන්න. අනලජ්ජ ජීවිතයක් ගත කරන්න. අපිට තියෙන විදියට කන්න. සතුටු වෙන්න ඕන අනුන්ව නෙවෙයි. වටාපිටාව ඉන්න මිනිසුන්ට පෙන්වන එක නෙවෙයි යුතුයකම. නේද? අපි නිර්වතින් ඉන්නේ නැතුව අපි රෙදි ඇඳගෙන ඉන්නේ නිර්වතින් හිටියොත් මිනිසුන්ට ඒක බලන්න දෙයක් තියෙන්නේ. අපි බොහොම හොඳට රෙදි ඇඳගෙන පිළිවෙලට ඉන්නවා කාලා බීලා ඉන්නවා. හැබැයි අපේ බඩ හාරලා බලන්නේ මිනිස්සු මොනවද කෑවේ කියලා. නේද? හැබැයි අපි අනුන්ට පෙන්වන්න බොරුවට අපි කෑවේ හැන් බේකන් චිකන් පුඩින් කියලා කියන වඩා හොඳයි. සම්බෝලේ බතුයි කාලා කැඳ ටිකක් බිල සතුටින් hina වෙලා තමන් ඉන්න එක. එහෙනම් තමන්ට ලැබෙන තරම තමයි පුතේ අපිට හම්බෙන්නේ. අපි පෙර ආත්මවල දීපු දේවල් වුණ තමයි අපිට හම්බෙන්නේ. අපි පෙර ආත්මවල කාටවත් අඩුම තරමේ වතුර ටිකක්වත් දෙන්නේ නැත්නම් අපිට මේ ආත්මේ හම්බෙන්නේ නැහැ කැඳ ටිකක්වත්. ඒ නිසා අපි දෙන්න පටන් ගන්න. පුළුවන් තරම් තමන් ළඟ තියෙන දේවල් දෙන්න. අනිත් අයට දීලා අතහින් සතුටු වෙන්න. හරිද? තමන් කොහේ හරි යනකොට අම්මා ගෙදරින් බත් එක බැඳලා දුන්නා නම් මේ පාරේ ඉන්නවා නම් හිඟන අම්මෙක් තාත්තෙක් නැත්තම් දරුවෙක් කන්න බොන්න නැති එක්කනේ තමන්ගේ බත් ගෙඩිය දීලා සතුටින් යන්න වතුර ටිකක් බීලා ගෙදර එන්න වඩේ ගෙඩියක් කාලා ගෙදර එන්න. ඒක තමයි තමන්ට දිව්‍ය විමාන පහළ වෙන්න පින්. දිව්‍ය විමාන පහළ වෙනවා. හරි දිව්‍ය ලෝක 6ක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. චාතුර් මහා රාජිකේ තුචිතේ තාවසින්සේ පරිනිම්මිත වසවර්ති ආදී වශයෙන් දිව්‍ය ලෝක 6ක් තියෙනවා. අපායවල 4යි තියෙන්නේ. ඉතින් දිව්‍ය ලෝක වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙනතුරු හොඳ කලමනාකරණය කරපු මිනිස්සුන්ට යන්න. කලමනාකරණය හොඳට ජීවිතයට ඈඳගත්තු මිනිස්සුන්ට ගිහිල්ලා ඉන්න. හැබැයි ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙන තව ගත වෙන කාලය අපිට හිතා ගන්නවත් බෑ. මිනිස්සුන්ගේ ආවිස බහිනවා අවුරුදු කොච්චරකටද? අවුරුදු 10ට. දැන් මිනිස්සුන්ගේ ආවිස කීයද? ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2564ක් වෙනවා. මේ බුද්ධ ශාසනය පවතිනවා අවුරුදු 5000ක්. බුද්ධ ශාසනය අවුරුදු 5000ක් පවතිනවා. ඒ කියන්නේ දැන් 2564යිනේ. තව 2000 කීයක් තියෙනවද එතකොට? 2435ක් මේ බුද්ධ ශාසනය පවතිනවා. හැබැයි පවතින්නේ හොඳට නෙවෙයි නරක අතට. ඒ කියන්නේ මිනිස්සු බුදුදහම කියන එක
උපරිම තත්ත්වයට ගිහිල්ලා දැන් මේ කාලේ හොඳට බණ දහම් ඇහෙනවා. රේඩියෝ එකක් දැම්මොත්, ටීවී එකක් දැම්මොත්, ඉන්ටර්නෙට් වලට ගියොත් YouTube වල ඕන තරම් දර්ශනීය බණ ගැන කියනවා හාමුදුරුවරු අරව මොල්ල. හැබැයි අපි අහන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. අපිට ඒක අහන්න හිතෙන්නේ නැහැ. මොකද අපිට ඒ ටුඩින් සින්දු එනවා, ටීවී එකේ වෙනත් නාට්‍ය එනවා, පත්තර එනවා, සංග්‍රහ එනවා. අරවම අපි ඒ ටුඩින් ඇවිල්ලා මේ බුද්ධ ධර්ම නැත්තම් අනිකුත් ආගම් වල තියෙන දර්ශන වැහිලා. අපි හොයලා හාරලා ගන්න ඕන. හොයලා ගන්න ඕන මට ඕන මේක. මම මේක දැනගන්න ඕන. මම මේක ඉගෙන ගන්න ඕන. ලොකු දේවල් නෙමෙයි. අපි කියන්නේ ත්‍රිපිටකය ගැන කතා කරන්නේ නෙමෙයි. ජාතක පොත් වහන්සේ ගැන බලන්න නෙමෙයි. මේ පොඩි දෙයක් මම ඔය කියපු පළවෙනි දේ තිසරණ සරණේ යන්න. මම පහවගිරි දවසේ වට කියව මොකද්ද? මඳුරුවෙක්වත් මරන්න එපා. මරුවොත් ආත්ම 100ක් ඔයත් ඒ විදිහට මැරෙනවමයි. ආයේ ඒකේ දෙකක් නැහැ. ඉතින් එහෙනම් තිසරණේ සරණ ගියොත් ඔයාට පුළුවන් වෙනවා මොකද්ද මේ දර්ශනය අල්ලගන්න. මේ දර්ශනය අල්ලගෙන ඔයා තරුණයි. ඔයා හොඳට අඳින්න, පළඳින්න, කන්න බොන්න, නටන්න, ජොලි කරන්න ඔක්කොම කරන්න. ඔයාගේ ඔළුවේ යම් තැනක තියෙන්න ඕන මං සීමා පනව ගන්න ඕන. මගේ ජීවිතේට සීමා පනව ගත්තේ නැත්නම් මං අනිත් අය වගේම අපායවල වලට වැටෙනවා. එහෙනම් මං අපායවල වලට යන්න තු මං දිව්‍ය ලෝක හයෙන් එකට යන්න ඕන. ඊළඟ බුදුරජාන් වහන්සේ පහළ වෙන තුරු. ඒ කියන්නේ බුදු කෙනෙක්නේ හරි දේ කියන්නේ ලෝකෙට. අනිත් අය කොච්චර කිව්වත් ඒක වැරදි. හැබැයි බුදු කෙනෙක් තුන්කල් දැකලා ඒක කියන්නේ. එයාම විසින් අවබෝධ කරගත්තු ඥාණයෙන් කියන්නේ. එයා විසින් අවබෝධ කරගත්තේ කියන්නේ. එයාට බොරුවක් කියන්න හේතුවක් නැහැ. සාරාංශක කල්ප ලක්ෂ ගණන් පෙරම් පුළ තමයි බුදු කෙනෙක් ඔක කියන්නේ. මම මේ කලමනාකරණය කියලා දෙන්න පුතාලට උඩට හොඳට මතක තියාගන්න. මේවා තියරි නෙමෙයි. ප්‍රැක්ටිකල් වෙන්න මොන වගේ ජීවිතේ. නැත්තම් ඔයා පරදිනවමයි. ආයේ ඒක දෙකක් නැහැ. අනිත් අය පස්සේ ගිහිල්ලා අනිත් අයගේ විචුරණ ලෝකේව ජීවත් වුණොත් ආ පරදිනවමයි. එනිසා ඊළඟ බුදුරජාන් වහන්සේ පහළ වෙන්න ගත වෙන කාලේ මම මේ කියන්නේ මේක ඔයාලා කියලා මම ලෙසන් එක කරලා දෙන්න. දැන් මිනිසුන්ගේ ආවිෂ 2000 දැන් මම කිව්වේ ගෞතම බුදු රාජ්‍යය පවතින්නේ 2500 5000යි. ඒකෙන් දැන් 2600 ගාණක් ගිහිල්ලා ඉවරයි. තව 2400 ගාණක් තියෙනවා. ඔය 2400 ගාණෙත් අපි කොච්චර ඉපදිලා මැරෙයිද පුතේ? කවුරු වෙලා අපි ඉපදිලා මැරෙයිද දන්නේ නැහැ. මිනිස්සු වෙලා ඉපදෙයිද නැවත ඊළඟ සතෙක් වෙලා ඉපදෙයිද අපාය වලට යයිද කල්ප ගණන් ඉදිත් දන්නේ නැහැ. අපි try කරන්න ඕන මේ මනුස්සාත්මෙදී හොඳට පින් දහම් කරලා හොඳට දීලා මම අර දෙනවා කියලා කියන්නේ මහ ලොකු දේවල් නෙමෙයි. අර හිඟන මනුස්සයට බත් පැකට් එක දෙන්න. බල්ලෙකුට අඬ ගහලා තමන්ගේ බත් පතේ තියෙන ටික චුට්ටි කටක් දෙකක් දෙන්න. හරි හවස උදේට පොඩි ලෑල්ලකට බත් මිටක් දාන්න. ඊළඟට අත හොදලා දාන වතුර ටික අනේ සතෙකුට ආහාරයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා දෙන්න. මේ තමයි දීමනාව. මෙහෙම කළා පින් රැස් කරගන්න මේ ආත්මේ. කළොත් ඔයාට පුළුවන් මොනවා කරන්නද? දිව්‍ය ලෝක 6න් එකට ගිහිල්ලා ඉන්න ඉතිරි කල්ප ගානක් තියෙනවා. ඕන් දැන් ගණන් හදා ගන්න ඕනේ. මිනිස්සුන්ගේ ආවිෂ ගෞතම බුදුරජාන් වහන්සේ මේ ලෝකේ පහළන කාලේ තිබි 120යි පරමාවශ. දැන් කීයද පරමාවශ? අඩු වෙලා ඇවිල්ලා 2564ක් දැන් ගත 65ක් ගත වෙලා. ඔය අතරේ ආවිෂ බහැලා 73ට 70ට. දැන් මිනිස්සු මැරෙන්නේ 70න් 72න් 73න් 75න්. එහෙමත් මිනිස්සු තමයි 80ක් 90ක් ඉන්නේ. ඒ කියන්නේ අවුරුදු 30ක් විතර දැන් බහැලාද නැද්ද? බහැලා 2600ට අවුරුදු 30ක් විතර බහැලා. නේද? එතකොට ඒ කියන්නේ අවුරුදු 100කට එක අවුරුද්දක් අඩු වෙනවා පරමාවශ වලින්. ඒ කියන්නේ අපි හිතමු අවුරුදු 3000ක් කියලා වෙලා දැන් අවුරුදු 30ක් අඩු වෙලා ඒකට. ඒකට තේරුම් ගන්න නැති මම කියපු දේ. එහෙනම් අවුරුදු 10ක් බවට පත් වෙනවා මිනිස්සුන්ට. අවුරුදු 10ක් බවට පත් වෙන්න තව අවුරුදු කොච්චර යයිද? 10 කීයක් යයිද? අවුරුදු 100කට එක ආවිෂයක් අඩු වෙනවලු. එතකොට දැන් තව ගෞතම බුදු රාජ්‍ය ඉවර වෙන්න තව තියෙනවා 2400 ගාණක්. ඒ කියන්නේ තව ආවිෂ 24ක් ඉවර වෙනවා. අවුරුදු 24ක්. අපි හිතමු දැන් ඉන්නේ 70 කියලා. පරමාවශ 70යි කියලා 25ක් ගම්මුකෝ. එතකොට 70යි කියලා කියන්නේ තව 25ක් අඩු වුණා කියලා කියන්නේ මිනිස්සුන්ගේ ආවිෂ කොච්චර වෙනවද? ඒ කියන්නේ අවසාන මැරෙන දවස 70 25ක් අඩු කරන්න බලන්න. 45යි නේ. 45යි. එතකොට මිනිස්සු මැරෙන්නේ අවුරුදු 45න්. නේද? එතකොට ඒ කියන්නේ 5000කුත් ගියාට පස්සේ දැන් මේ යන්නේ 2400 600 ගණන්. එතකොට තව 2400 ගණනක් ගියප තමයි 5000 ඉවර වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ආගම ඔක්කොම නැති වෙලා ගිහිල්ලා අහෝසි වෙලා ඒව නැති වෙලා යනවා. ඒ කාලේට ඉන්නේ කාසාය කණ්ඨක කියලා කෙනෙක් හාමුදුරුවෝ හැටියට. කාසාය කණ්ඨක හසිවුරු අඳින්නේ නැහැ. පන්සල් වල ජීවත් වෙන්නේ නැහැ. ගෙවල් වල එයාගේ ගණිකා මඩමක් තියෙනවා, අරක්කු තැබෑරුමක් තියෙනවා. ඒ වගේම එයාගේ තියෙනවා ගවගාත කාගාර, රටේ තියෙන සම්පූර්ණ නරකම දේවල් කරන්නේ අන්නේ ස්වාමින් වහන්සේ ඒ කාලේට. ඒ බුද්ධ ධර්මයක් නැහැ, වෙන ආගමුත් නැහැ. මිනිස්සු තම තමන්ට හිතිච්ච දේවල් කරනවා. තව අවුරුදු 10 ගානකදී මේ කතාව කියන්නේ. එතකොටත් අපි ඉපදෙනවා. එතකොටත් අපි මිනිස්සු අතර ඉපදෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ ඉපදෙන කාලේ ඒ කියන්නේ හාමුදුරු නමක් චූටි පටියක් බැඳගෙන දකුණු අතේ චූටි කහපාට රෙදි කෑල්ලක් බැඳගෙන ඉන්නේ. නේද? එයාලු හාමුදුරුවෝ ඒ කාලේට බුදු ධර්මයා කියලා දෙනවලු. හැබැයි එයාල් තමයිලු ලෝකේ තියෙන නරකම දේවල් කරන කෙනා.
නේද? එයාගේ ගෙදර ගණිකා මණ්ඩපමුකුත් තියනවලු. එයාගේ ගෙදර ගවඝාතකාගාරයකුත් තියනවලු. එයාගේ ගෙදර අරක්කුත් පෙරනවලු. කසිප්පුත් විකුණනවලු. රටේ තියෙන ඔක්කොම හූදු කෙලින්නෙත් එයාගේ ගෙදරලු. එහෙනම් මිනිස්සු කොහොම තියෙද? හාමුදුරුවෝ එච්චරම නරක වෙච්ච කෙනෙක් නම් එකල ඉන්න මිනිස්සු කොහොමද? ඇඳුම් නැතුව පාරේ යනවලු. ඒ කියන්නේ තමන්ගේ නංගිද අක්කද මල්ලිද එහෙම එකක් නැතුළු අම්මද තාත්තද නැතුළු ලිංගිකව හැසිරෙනවලු. දරුවෝ අහුවෙන දරුවෝ ගස්වල ගහලා මරනවලු ඒ කාලේට. එරේ පානම් කාට හරි එවෙලෙම කොහෙන් හරි ආයුධයක් ගත්තා කපලා මරලා දානවලු. එකල එච්චර භයානක කාලයක් එනවා. ඒ වගේ කාලවල මේ විශ්වයේ ඕන් තරම් තිබිලා නැති වෙලා අයපාරක් බුදුරු බිහිවීමත් අලුත් වෙලා තියෙනවා. ඒ වගේ කාලයක් අපිට එනවා. අපිත් ඒ කාලේ ඉපදිලා මැරෙන්නේ නැති. හැබැයි අපිට හරියට බුදු ධර්මයේ අවබෝධ වුණේ නැහැ. දර්ශනයක් ආගමක දර්ශනයක් අවබෝධ වුණේ නැහැ. ඒ නිසා අපි තවම මේ සසරේ ගමන් කරමින් ඉන්නවා. එතකොට දැන් අවුරුදු 10 වෙනිදා තව කොච්චර කල්යයිද එහෙනම්? අවුරුදු 10 වෙනිදා දැන් 45න් මම නැවැත්තුවේ. තේරුණා නම් වට මං කියපු ටික. එහෙනම් තව අවුරුදු කීයක් යයිද අවුරුදු 10 වෙනිදා? තව 35ක් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 5000 ගත වෙලත් බුද්ධ ශාසනය ඉවරනවනේ අවුරුදු 5000කින් තව 2400 ගානකින්. එතන ඉඳලත් තව කොච්චර යන්න ඕනද? 3500ක් විතර යන්න ඕන අවුරුදු 3500ක්. ඒ කියන්නේ දල වශයෙන් කිව්වොත් එහෙම 2400 අපි 2500යි ගමුකෝ. 2500යි 3500යි කියලා කියන්නේ කීයද? 4000යි 6000යි. අවුරුදු 6000කින් විතර පස්සේ තමා මිනිස්සුන්ගේ පරමායස අවුරුදු 10 වෙන්නේ. අවුරුදු 10 කියනවට තේරෙනව නේද? එතකොට අවුරුදු 10 වෙනකොට මිනිස්සු මැරලා ඉවරයි. අසාද බඳින්නේ කොයි කාලෙද? අවුරුදු 2කින් විතර. දැන් අද කාලේ වයි හිතන්නකෝ අවුරුදු 2ක් කියලා කියන්නේ චූටි දරුවෙක් නේ. අත දරුවෙක්නේ. අඩු ගන්න ඔහා කියනවා සද්ද නැහැනේ කිරිබොනවනේ. අම්මා ළඟට වෙලා අවුරුදු 2 වෙනකොට කසාදත් දාලා ළමයිත් හම්බෙලා ඉස්කෝලේ ගිහලා ඔක්කොමත් ඉවරලා රස්සාවත් කරලා අවුරුදු 5න් 6න් 7න් මැරිලත් යනවා. අවුරුදු 10 උපරිම. තේරුම් ගත්තද දැන් මම කියන්නේ. අන්න ඒ කාලෙට මිනිස්සුන්ගේ මානසිකත්වයේ නැති වෙලා මිනිස්සුන්ට පහළනවලු මුර්ග සංඥාව. මිනිස්සුන්ගේ සිත්වල පහ වෙනවලු මුර්ග සංඥාව. මුර්ග සංඥාව කියලා කියන්නේ තමන් ළඟ ඉන්න එක මරාගෙන කණ්ඩ ඕන. හරිද? මේක මට වෛර කරන එකෙක්, ඊර්ෂ්‍යා කරන එකෙක් මූණම් මල් ළඟ තියාගන්න ඕනේ නැහැ කියලා එක්ක තමන්ගේ දරුව මරනවා. එක්ක තමන්ගේ අම්මා තාත්තා මරනවා. එක්ක තමන්ගේ නෝනා මරනවා. නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සු ටික මරනවා. වාහනයක යනකොට බස් එකෙන් කොට උන් ටික මරලා දානවා. දැමුත් ඒක වෙනව නේද? ඔයාලට පේනවනේ. තැන් වලට මිනිස්සු මරාගෙන මරාගෙන යනවා. අරමුණක් නෑ මොකද්ද මරන්නේ කියලා දන්නේ. ඒවට මේ දැන් අපි සලකුණු තමයි පෙන්වන්නේ. අන්න ඒ කාලේට දෙවියෝ කෝප වෙලා සතියක් වස්සනවා මුර්ග සංවර්ෂාව. මුවෙක් වගේ පේන්නේ. ඒ වැහිබිදු ඇඟට වැටිච්ච මිනිස්සුයෙකුට පේන්නේ මුවා වගේ. මුවා නිසා ඒ ආයුධ වැස්සක් වහින්නේ මුර්ග සංවර්ෂාවේදී. Tamanට ආයුධයක් ඕනනකොට ටක් ගාලා අතට ආයුධයක් එනවා. මොකක් හරි කඩුවක් හරි කිනිසක් හරි තුවක්කුවක් හරි ඒකෙන් කපලා කොටලා මරලා දානවා. ඔය අතර පින් කරපු අය කොටසක් ඉන්නවා. අන්න ඒගොල්ලෝ ගුහාවල, බින්ගෙවල් වල, ගස් බෙනවල කොහේ දුවලා ගිහලා හැංගෙනවා. දෙවියන්ගේ කෝපේ නතර වෙනවලු දින 7කින් සතියකින් නතර වුණාට පස්සේ මිනිස්සු මොකද කරන්නේ? හිස් ලූලු අත දුවලා ගිහලා හැංගිච්ච මිනිස්සු එළියට හිමීට ඇවිල්ලා බලනවලු. මල්නකොට එකම ලේවිලක් මුළු ලෝකෙම මරලා ලේ ගල්ලා වැස්ස පායලා කුණු වෙච්චි මල කඳන් තියනවලු. ඉතින් අර හැංගිලා හිට මිනිස්සු එකිනෙකා මුණ ගිහලා අනේ මොකද උනේ අපිට උනේ අපේ ඔක්කොම ටික මැරලා කියලා කෑ ගහලා අඬලා විලාප දීලා අපි පව් කරන්නේ නැතුව ජීවත් වෙමු කියලා පළවෙනිම මිදෙනවලු පණ නැසීම කියන සිල්පදේ රකින්නවලු. පණ නැසීම පාණාතිපාත. පළමුවෙන්ම රකින්න ඕකලු. ඒගොල්ලෝ අර එකතුනේ ඉතුරු වෙච්ච ටික ලෝකේ තැන් තැන් වල ඉතුරු ටික. හරිද? ඒගොල්ලෝ මැරලා ගිහිල්ලා දිව්‍ය ලෝක වලට ගිහිල්ලා අර එමෙ වෙලා ඔන්න මුළු ලෝකෙම එකපාරක් විනාශ වෙලා කල්ප ගාණක් යනවලු. කල්ප ගාණක් ගණන් කරන්න බෑ. කල්පයක් කියන 1.140ක්. හරිද? නැවත ආවිස අර දිව්‍ය ලෝක වල හිටපු බ්‍රහ්ම ලෝක වල හිටපු අය එනවලු පෘථුවියට. ඒගොල්ලෝගේ ආවිස වෙලා මිනිස්සු වෙලා. අන්න ඒගොල්ලෝ අම්මලා තාත්තලා වෙලා දරුවෝ හදලා අන්න ඒ කාලේට ආවිස අවුරුදු ලක්ෂයක්ලු. ඒ කාලේට අවුරුදු ලක්ෂයක්ලු කෙනෙකුගේ ආවිස. ඒ කියන්නේ අවුරුදු ලක්ෂයක් ජීවත් වෙනවා. ලෙඩ දුක් හැදෙන්නේ වෙන මොකුත් හැදෙන්නේ මිනිස්සු ගොඩාක් නේ. අවුරුදු ලක්ෂයක් ජීවත් වෙලා මැරෙන්නේ. අවුරුදු ලක්ෂයක් ජීවත් වෙනවා කියන්නේ හිතන්නකෝ. අවුරුදු වැඩි වුණේ අවුරුදු 100ක් ජීවත් වෙන්න තියෙනවා නම් කොච්චර එකක්ද? ලක්ෂයක් කියන ලොකු කාර්යයක් ජීවත් වෙනවා පින් තියෙන මිනිස්සු. එහෙම කළා ඔන්න මිනිස්සු සෙනග වැඩි වෙනවා. වැඩි වෙනකොට ආයමත් පව් කරන්න පටන් ගන්නවා. අර මේ කළා පව් කළා එහෙම වෙලා මිනිස්සුන්ගේ ආවිස අඩු වෙනවා. මිනිස්සුන්ගේ ආවිස අඩු වෙලා අවුරුදු 80000ට ආවිස බහිනවා. අවුරුදු 80000ට ආවිස බහිනකොට ඔන්න තුසිත දෙව්ලොවේ ඉන්න අපේ
මහා බෝධිසත්වයන් වහන්සේ පෘථිවියේ පහළ වෙලා ඉන්දියාවේ ඔය බුද්ධ ගයාව ආශ්‍රිතව ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වුණ ඒ වගේම ඉපදුන බුදු වුණ පිරිනමන පාප කියන ස්ථාන තුනේම ඒ ස්ථාන ආශ්‍රිතව බුද්ධත්වයට පත් වෙලා ධර්මයේ දේශනා කරනවා. ඉතින් ඒ කාලේට අපි ඉපදෙන්න ඕන කියන එකයි මම මේ කිව්වේ. මොකද බුදුවරයෙක් ඉන්න කාලෙක බුද්ධෝත්පත්ති කාලෙක ඉපදුනොත් තමයි අපිට ජීවිතේ ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ. දැමුත් අපි බුද්ධෝත්පත්ති කාලෙක ඉන්නේ. බුද්ධෝත්පත්තියක් තියෙනවා. දැන් ගෞතම බුදු ශාසනය ඉන්නේ. හරිද? ඒතකොට අනිත් ආගම් වල දරුවෝ මේක වරදවාට අහංගන්න එපා. මට යමක් මේ ගැන කියන්න තේරුණ නිසායි මම කිව්වේ අනිත් ආගම් වලත් මේ වගේම දර්ශනයක් කියලා ඇති. ඉතින් ඒ නිසා කලමනාකරණය කියන්නේ මෙන්න මේ ටික අවබෝධ කරගන්න එක පුතේ. වෙන මොකුත් පොත් පාඩම් කරලා අපි උගත්තු වෙලා මේ නම් හදාගෙන ලෝකෙට රටට පෙන්නලා අපි තමයි පොරවල් කියලා මැරණ එක නන් නෙවෙයි. එහෙම මැරෙන මිනිස්සු අපාය වල ඩබක් ගාලා ගිහිල්ලා අපාය වලට ගිහිල්ලා කල්ප ගණන් ඉන්නවා. ආයි බුදු කෙනෙක් දකින්නවත් සසරක් දකින්නවත් ඉදියන්නේ අපාය වල දුක් විඳිනවා කල්ප ගණන් කරන්න බැරි තරම්. සමහරට බුදුරු 100 200 පහළ වෙලා නැති වෙලා යනවා. අපිට සංසාරේ දකින්නවත් හම්බෙන්නේ නැහැ. දුවලට පුතාලට තේරුණාද මම මේ කියපු කතාව? එහෙනම් කලමනාකරණය කියන්නේ ඔන්න ඕක කියලා අය පාරක් මතක තියාගන්න. අපි මහා ලොකු මිනිස්සු හැටියට ලෝකෙට රට පෙන්වන්න එක නෙමෙයි. අපි බොහොම අවිහිංසාවාදීව නිශ්ශබ්දව මේ ජීවිතේ ගත කරලා අපිට යන්න තියෙන ගමන සාර්ථකව යන්නේක තමයි. ඒ නිසා ඔයාලගේ හැම කෙනෙක් ළඟම තියෙන මොකද්ද? මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ. මෙන්න මේ ටික ඔළුවේ තියාගෙන යන්න. හැමෝටම ඔයා මෛත්‍රී කරන්න. ඔයා හැමෝටම දෙන්න. ඔයා හැමෝගෙනම ආදරය කරන්න, සෙනෙහස දක්වන්න. හරිද? තරහ ගන්න එක අඩු කරන්න. තරහ අරගෙන කිපිලා යන්න එපා කාටවත්. ඒව ඔක්කොම අඩු කරලා ඔයාගේ ජීවිතේ වෙනස්ම මඟකට හරව ගන්න. රයිට්. මම හිතන්නේ හොඳ දෙයක් ඔයාගේ ඔළුවට වැටෙන්නේ නැති කියලා මම ඒ ටිකෙන් හිතනවා. ඉතින් මම කිව්වේ කලමනාකරණය කියන්නේ ඔයාට කරන්න තියෙන කාර්යයක්. ඒක කාටවත් කරන්න බෑ, බලෙන් කරවන්නත් බෑ. ඔයා තමයි කලමනාකරණයට මුණ දෙන්න ඕන, කලමනාකරණය හඳුන ගන්න ඕන. ඔයා තමයි කලමනාකරුවා වෙන්න ඕන. ඒ කලමනාකරුවා ආයතනයේ ගිහලා ඉඳගෙන වැඩ කරන ඔෆිස් එකේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඔයා ගෙදර හිටියත්, ගොවියෙක් වුණත්, කම්කරුවෙක් වුණත්, මැනේජර් කෙනෙක් වුණත්, ඔයා ලේකම්වරයෙක් වුණත්, ජනාධිපති වුණත් රටේ ඔයා තමයි කරන දේ මනා ලෙස කරන්න. එහෙනම් කලමනාකරණය කියන්නේ කරන දේ මනා ලෙස කිරීම. කලමනාකරු කියන්නේ කරන දේ මනා ලෙස කරන්න. කලමනාකරුවෙකුට කලමනාකරණය කරන්න තියෙන ඕගනයිසේෂන් එකක්, සංවිධානයක්. අද පාඩම සංවිධානය ගැන කතා කරන්නේ. එතකොට මැනේජ්මන්ට් වල පළවෙනි කොටස අපි කතා කරන්නේ සංවිධාන ගැන. සංවිධාන වලට ඉංග්‍රීසියෙන් කියන පුතේ an organization. ඒ ගැන අපි බලමු කොහොමද ඉංග්‍රීසියෙන් තියෙන්නේ කියලා. Human being needs to satisfy their needs. මෙතන their කියන THEIR. Their needs, wants for living. In satisfying their needs, they have to consume goods and services. Some of goods can be obtained freely. Other goods and services can be obtained by the man through a process called production. මොකක්ද ඉංග්‍රීසියෙන් කියපේකින් සිංහලෙන් කියවෙන්නේ? Human being needs to satisfy their needs for living. මිනිසුන්ට ජීවත් වෙන්න ඔවුන්ගේ අවශ්‍යතා ප්‍රතිමත් කරන්න ඕන. අවශ්‍යතා මොනවාද අවශ්‍යතා කියන්නේ? ආහාර, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, නිවාස, බෙහෙත් තේත්, ප්‍රවාහනය වගේ දේවල්. ඒවා තමයි අවශ්‍යතා. හරිද? they want satisfy their needs. මොනවද යාට satisfy කරන්න ඕන? satisfy කියන්නේ තෘප්තිමත් කරනවා. මොකද්ද මේ තෘප්තිමත් කරනවා කියන කතාවෙන් කියවෙන්නේ? තෘප්තිමත්. මොකද්ද තෘප්තිමත් කියලා කියන්නේ? satisfy. යමක් ඇති වෙනකන් කිරීමට කියන නමක් තමයි තෘප්තිමත්. එක්සැම්පල් එකක්. ඔයාට වතුර ටිකක් බොන්න ඕන වුණා. ඔයාට උණු වතුර ටිකක් හම්බුනොත් ඔයා තෘප්තිමත් වෙනවද? නැහැ. ඔයාට තැඹිලි වතුර ටිකක් හම්බුනොත් ඔයා තෘප්තිමත් වෙනවද? නැහැ. එහෙනම් ඔයාට තෘප්තිමත් වෙන්න හම්බෙන්න ඕනේ මොකද්ද? ඇල් වතුර ටිකක්මයි. ඇල් වතුර ටිකක් හම්බුනොත් තමයි තෘප්තිමත් වෙන්නේ. නේද? ඔයාට නිදා ගන්න ඕන වුණා. නේද? නිදිමත ආවා. නේද? ඔයාට නිදිමත වෙලාවට ඔයාට ඇවිද ඉන්න කිව්වට හරියනවද? නැහැ. නේද? ඔයාට ඉඳගෙන ඉන්න කිව්වට හරියනවද? නැහැ. ඔයාට ඇඳට ගිහිල්ලා හොඳට පොරවගෙන නිදා ගන්න ඕන. අන්න ඔයා තෘප්තිමත් වෙනවා නිින්දෙදි. නේද? අන්න තෘප්තිමත් වීම කියන්නේ නම් යමක් ඇති වෙනතුරු කර ගැනීමට කියන නමක්. එහෙනම් අවශ්‍යතාව තෘප්තිමත් කරන්න ඕන. In satisfying their needs, they have to consume goods and services. මෙන්න මේ අවශ්‍යතාව තෘප්තිමත් කරන්න ඔවුන්ට අවශ්‍ය වල මොකද්ද? goods කියන්නේ භාණ්ඩ and services සේවා. භාණ්ඩ හා සේවා අවශ්‍ය වෙනවලු. Some of goods can be obtained freely. සමහර භාණ්ඩ හා සේවා ලබා ගන්න පුළුවන්ලු නොමිලේ, මිලක් ගෙවන්න නැතුව. Other goods and services can be obtained by the man through a process called production. අනෙකුත් භාණ්ඩ හා සේවා ඔහුට ලබා ගන්න පුළුවන් වෙන්නේ මොකකින්ද ළමයි? ආයාසයක් දරලා මුදලක් ගෙවලා නිෂ්පාදනයක් තුනින්ලු.
එහෙනම් ඔන්න ඔය ටික තමයි ඔය කිව්වේ මිනිස්සුන්ට අවශ්‍යතා තියෙනවා ඒවා තෘප්තිමත් කරගන්න ඕන ඒවා තෘප්තිමත් කරන්න මොනවද ඕන භාණ්ඩ ඕන ඒ වගේම සේවා ඕන සමහර භාණ්ඩ මිලක් ගෙවන්න තු නොමිලේ ස්වභාව ධර්මයෙන් හම්බෙනවා භාණ්ඩ හා සේවා සමහර දේවල් මිලක් ගෙවලා ආයාසයක් දරලා කඩේට ගිහිල්ලා අපිට ගේන්න වෙනවා ඒවට අපි කියනවා නිෂ්පාදනය කියලා. ඒක තේරුණාද? මේ චක්‍රයෙන් පෙන්වන්න ඒක needs for living ජීවත් වීමට අවශ්‍යතා natural goods and services ස්වභාවික භාණ්ඩ හා සේවා තියෙනවා. ඒ අතරින් සමහර ඒවා භාණ්ඩ සමහර ඒවා සේවා. ස්වභාවික භාණ්ඩ හෝ සේවා කියන එක. මිනිසුන්ට අවශ්‍යතා තියෙනවා. needs කියන අවශ්‍යතා. මිනිසු ඒ අවශ්‍යතා තෘප්තිමත් කරගන්න ස්වභාවික භාණ්ඩ හා සේවත් පාවිච්චි කරනවා. ඒ වගේම නිෂ්පාදනයත් පාවිච්චි කරනවා කියලායි මෙතනදී කිව්වේ. ස්වභාවික භාණ්ඩ හා සේවත් පාවිච්චි කරනවා. නිෂ්පාදනයත් පාවිච්චි කරනවා. ඒ තුලින් මිනිසු තමන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කරගන්නවා කියන එක තමයි මේ රූපසටහනින් කිව්වේ. In simple economic theories, සරල ආර්ථික න්‍යායන්ට අනුව production is defined as a process of changing the natural status of the resource by the way of. හරි සරල ආර්ථික න්‍යායන්ට අනුව පහත ක්‍රම වලින් යම් ස්වභාවික වස්තුවක තත්ත්වය වෙනස් කිරීම නිෂ්පාදනයයි. එහෙනම් නිෂ්පාදනයක් කියන්නේ මොකක්ද කියලා මේ කතා කරන්න යන්නේ. දල වශයෙන් නිෂ්පාදනයක් කියන්නේ මොකක්ද කියලා. මොකද සංවිධානයක වැදගත්ම සාධකය නිෂ්පාදනය. හරිද? ස්වභාවයෙන් හම්බෙන දේවල් ඔයා දන්නවා. මොනවාද ස්වභාවයෙන් අපිට හම්බෙන්නේ? මිලක් ගෙවන්න නැතුව හම්බෙන්නේ අපිට හම්බෙනව මොනවද? හිරු එළිය, වාතය, ජලය, නේද? උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, නේද? මේ වගේව අපිට ස්වභාවයෙන් හම්බෙන දේවල්. සේවා, භාණ්ඩ මොනවද? ස්වභාවයෙන් හම්බෙන භාණ්ඩ. අපි එළියට පහළට කැලේට ගියොත් ගස් වැල් තියෙනවා. ආහාර පාන තියෙනවා, පළතුරු තියෙනවා. ස්වභාවයෙන් හම්බෙන දේවල්. ඒ වගේම වැලි, මැටි, පස්, මිනිරන්, රත්රන්, මුතුමැණික් මේවා ස්වභාවයෙන් තියෙන්නේ. හරිද? ඒවට මිලක් ගෙවලා අපි ගන්න ඕනේ නැහැ. නමුත් අපිට පස්සේ ඒවා භාණ්ඩ බවට පත් වුණාට මිලක් ගෙවලා ගන්න ඕනේ. නමුත් අපිට අපේ ගෙදර කොහේ තැනකදී මිනිරන් ගුලියක් මතුනොත් මේක අපිට නිකන් හම්බෙන එකක්. නේද? පොළොව හාරනකොට අපිට හම්බුනොත් මැණික් ඉල්ලමක් ඒක අපිට නිකන් හම්බෙන්නේ. ස්වභාවයෙන් හම්බෙන්නේ. ඒක අපි හදන්න ඕනේ නැහැ. හැදිලා තියෙන එකක් අපිට හම්බෙනවා. ඒ ස්වභාවයෙන් හම්බෙන දේවල් ඒ විදිහට තියෙනවා අපිට. හැබැයි අපි නිෂ්පාදනය කරලා ගන්න මොනවද? අපි එදිනදා පාවිච්චි කරන රෙදිපිලි, ගෙවල් දොරවල්, යාන වාහන, පරිගණක, නේද? පොත්පත් මේ වගේ සියලු ද්‍රව්‍ය එළියට ගිහිල්ලා අපි ගන්න හැම දෙයක්ම සල්ලි දීලා ගන්න ඒවා කවුරු හරි නිෂ්පාදනය කරපේවා. එහෙනම් අපි මේ නිෂ්පාදනයක් වෙන විදිය දැන් කතා කරන්න යන්නේ. කොහොමද නිෂ්පාදනයක් වෙනවා කියලා තියෙන්නේ? කිසියම් ස්වභාවික වස්තුවක ස්වභාවික වස්තුවක්. ඒ කියන්නේ ගල්, වැලි, මැටි වගේ වස්තුවක නේද? changing its nature ස්වභාවය වෙනස් වෙන්න ඕන. changing its place ස්ථානය වෙනස් වෙන්න ඕන. changing its position තත්ත්වය වෙනස් වෙන්න ඕන. කිසියම් ස්වභාවික වස්තුවක ස්වභාවය වෙනස් වෙන්න ඕන, ස්ථානය වෙනස් වෙන්න ඕන, තත්ත්වය වෙනස් වෙන්න ඕන. අන්න ඊට පස්සේ අලුතෙන් දෙයක් හැදෙනවා. ඒක තමයි නිෂ්පාදනය කියලා කියන්නේ. මම උදාහරණයක් ඒකේ පැහැදිලි කරලා තියෙනවා. කැලණියෙන් මැටි ගේනවා. දැන් මම ඉන්නේ කුරුණෑගල. මම වලං නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව පටන් ගන්නවා. වලං නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවට මට කුරුණෑගල වලං හදන මැටි නැහැ. නිසා කැලණියේ මං ඉඩමකින් මැටි තියෙන ඉඩමකින් සල්ලි දීලා මම මැටි ගේනවා. සල්ලි දීලා මැටි ගේනකොට මොකද්ද වෙලා තියෙන්නේ? කැලණියෙන් මැටි ගේනලා මං කුරුණෑගල ගොඩ මගේ අක්කර 5ක ඉඩමක් තියෙනවා. මේ ඉඩමේ ගොඩ කරනවා. ලොරි වලින් ගෙනල්ලා බා ගන්නවා. මැටි ගේන්නේ. වලං හදන්න මැටි. එහෙනම් දැන් මේ මැටි කියන ස්වභාවික වස්තුවේ මොකද්ද වෙනස් වෙන්නේ ළමයි? ස්ථානය වෙනස් වුණා. ඒ වගේම මම මැටි ගෙනල්ලා මොනවද කරන්නේ? මැටි ගෙනල්ලා මම මේ මැටි කර්මාන්තයේ දන්න අය ගෙන්නලා කර්මාන්ත ශාලාවක් හදලා ඒ තුල මැටි තලලා පොඩි කරලා වතුර දාලා අඹරලා ගල් වැලි අයින් කරලා පදම් කරගන්නවා. මැටි පදම් කරගන්නවා වලං හදන්න. ඊට පස්සේ ඕගොල්ලෝ දැකලා සකපෝරුවේ දාලා අඹර මේ රවුම් කරලා එක එක වර්ගයේ වලං හදා ගන්නවා. ඒ ශිල්පීන් ලවා හදා ගන්නවා. නේද? එහෙනම් දැන් මොකද්ද වුනේ එතනදී උනේ? දැන් මැටි නෙවෙයි අමු වලං හැදිලා තියෙනවා. දැන් වලං වෙලා. දැන් මැටි කියලා කියන්නේ අමු වලං වෙලා. එහෙනම් ස්වභාවය වෙනස් වුණා. ස්වභාවය වෙනස් වුණා. ඒ වගේම පෝරණුවක් තුලා මේක දාලා අමු වලං කඩේට දාලා විකුණන්න බෑ. මේක වේලන්න ඕන, පුලුස්සන්න ඕන. අර ගඩොල් පුච්චනවා වගේ, උළු පුච්චනවා වගේ පෝරණයක් තුල දාලා මේ වලං පොලුස්සා ගන්නවා. අවසානයේ එළියට ගන්නවා මොනවද? වේලිච්ච නැත්තම් පිලිස්සු වලං අපි වට නන්දා ගන්නවා. මුට්ටිය, කොරහ, ඇතිලිය නේද? ඒ වගේ විවිධ නන්දා ගන්නවා. කලය, බුරුලේත්තුව කියලා නන්දා ගන්නවා. අර මැටි නෙමෙයි දැන් තියෙන්නේ. දැන් වෙළඳ පොළට යන්න පුළුවන්
තීන් තාලේප කරපු නැත්නම් රටා දාපු වළම් බවට පත් වෙලා. අන්න වළම් තමයි මොකද්ද? අවසාන නිෂ්පාදනයේ මිනිසාට පාරිභෝජන භාණ්ඩයක් හැටියට මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඔයාලට තේරෙනවද ඇති මේ සංවිධානයක් තුළ සිදුවෙන ප්‍රධාන කාර්යයක් තමයි නිෂ්පාදනයක් සිදු කර ගැනීම. එහෙනම් මිනිසුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රධාන දෙයක් හැටියට නිෂ්පාදනය සලකනවා. ඒ නිෂ්පාදනය කෙරෙන හැටි දල වශයෙන් ඔයාලට පැහැදිලි කරේ. ඉතින් ඔයාලට ඒ කොටස තේරෙන්නේ නැති අපි ඊළඟ දවසේ ඊට වඩා වැඩි සාකච්ඡාවක් කරනවා. මේ පාඩම් අපි ටිකින් ටික ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ දැනුම වර්ධනය කිරීමේ අදහසින්. ඒට අමතරව මම මැනේජ්මන්ට් ටියුට්ස් දීලා තියෙනවා තව තවත්. ඒවත් print out අරගෙන ළඟ තියාගන්න. ඒ දවස්වල මම අවශ්‍යතාවයට අනුව ඒ පාඩම් ටික කතා කරනවා. එහෙනම් මම හිතනවා අද අපි ගොඩක් දේවල් කතා කරා. ඔයගොල්ලෝගේ ජීවිත යථාබෝධය පිළිබඳ අපි ගොඩක් දේවල් කතා කරා. ඒ ටික තමයි කළමනාකරණයට ඔයාලා ලං කරගන්න ඕන. මේ විෂය කරුණු පොත්පත් වල තියෙන ඒවා ඔයාට විෂයන් පාස් වෙලා ඔයා ඒ ගත්තු සාමාර්ථයේ ඩිප්ලෝමාවක්ද ඩිග්‍රී එකක්ද සර්ටිෆිකේට් එකක්ද කියලා දැනගන්නයි මේවා ඕන වෙන්නේ. හැබැයි මේවා කීව ජීවිතේ හදාගන්න බෑ කියන එක මම ওই මුලින් කතා කරපු කරුණු වලින් පුතාලා දුවලට තේරෙන්න ඇති. හොඳයි එහෙනම් අද දවසේ අපි ලෙසන් එක අවසන් කරනවා. අපි ඊළඟ සිකුරාදා බොහෝ වෙලාවට ලෙසන් එක තියන්න බැරි වෙන තත්ත්වයක් තියෙන්නේ. මොකද මට ටිකක් දුර ගමනක් යන්න වෙලා තියෙනවා. මම කල්ලාතු එන්න පුළුවන් වුණොත් කරනවා. මම උගලට මැසේජ් එකක් දාන්න. එහෙම වුණොත් සිකුරාදා ක්ලාස් එක කරුනේ නැත්නම් සඳුදා අනිවාර්යයෙන්ම ක්ලාස් එක කරනවා. හරි එහෙනම් සූදානම් වෙලා ඉන්න. මම ගෲප් එකට මැසේජ් එක දාන්න. ඒ වගේම රෙකෝඩින් එකක් දාන්න. right thank you very much. good night all. හැමෝම Thank you, sir. Good night. Good night. Thank you, sir. Good night. Good night, sir.